අයිබන්දිය පුතේ දැන් ඔයාලගේ දාලා තිබුණා පේපර් එකක් ව්‍යුහගත පේපර් එකක් අවශ්‍ය කරනවා කිව්වේ හරි ව්‍යුහගත පේපර් එක කරනවා කිව්වේ ව්‍යුහගත පේපර් එක අපි සාකච්ඡා කරලා ඔයාලා ලියලා තිබ්බනම් හරිද පේපර් එක ලියන්නත් වෙලා අපේ හතර තිබ්බනේ අපි ඒක සාකච්ඡා කරලා වෙලාව තිබුණොත් අර උදේ පේපර් එකේ MCQ කීපයක් තිබුණා ඒක බලමු. හරි. දැන් මම මේ වෙලාව කීපෙත් බලන්න කට්ටියගේ පැමිණීම දැන් උන ITI ට එහෙම කියනවා ITI එකකින් එහෙම නැවත බලාපොරොත්තු වෙන්න එපා ITI පන්තියක් කරයි කියලා. මේව නැවත කරන්නේ නැහැ. දැන් ITI උදේ පන්තියක් තියනවා කිව්වනේ. ඒකට ඒක ඔළුවේ තියාගන්න ඈ. right. එතකොට දැන් උන බලන්නකෝ. ව්‍යුහගත පේපර් එකක් දාලා තියෙනවා. ඒ පේපර් එකේ මෙන්න මෙහෙම තියෙනවා. ඒක ෂෙයා කරන්න ඕනේ නැහැ නේද? හැම එක්කනම ඇති නේද? ඒක බලන්න පුළුවන් නේ. හරිද? නෑ අවුලක් නෑ උදේ සෙට් එක දවස් නැහැනේ. අවුලක් නෑ. එතකොට පැමිණීම නම් මදි තමයි ඉතින්. අර පේපර් ලියන්න කිව්වට උනන්දුව ගොඩක් අඩුයි ඈ. හරි. එතකොට ඔන්න බලන්න ව්‍යුහගත පේපරේ පළවෙනි එක වෙන්වෙන් ගත් කල මිනිසාගේ පියවියසින් පැහැදිලිව හඳුනාගත නොහැකි තරම් කුඩා ජීවීන් සුද්ධ ජීවීන් ලෙස හැඳින්වී සුද්ධ ජීවීන් ලෙස සලකුණු ලබන ශෛලීය සංවිධානය සහිත ජීවී කාණ්ඩ දෙකක් සඳහන් කරන්න. සුද්ධ ජීවීන් ලෙස සලකනු ලබන ශෛලීය සංවිධානයක් සහිත සුද්ධ ජීවී කාණ්ඩ සඳහන් කරන්න. අන්න බලන්න. සුද්ධ ජීවී කාණ්ඩ ශෛලීය සංවිධානයක් සහිත. ඔය කියන්නේ මොකද්ද? අපි ජීවීන් ගත්තාම ජීවියන්ට නිශ්චිත නිර්වචනයක් නැහැ. එයාගේ ලක්ෂණයක් විතරයි. ඒවල ජීවීන් ගත්තාම වර්ධනය, විකසනය, ප්‍රජනනය, පරිණාමය, අනුවර්තනය වගේ දේවල් වෙනවා. හැබැයි අජීවී ද්‍රව්‍ය මේ සමහරක් වර්ධනය වීම ඒ වගේ දේවල් වෙනවා. ඒවල ඒ කට්ටිය හැබැයි ඒ වර්ධනය වගේ දේවල් තිබුණාට ඒ කට්ටිය ජීවීන් වෙන්නේ නැහැ. ඒවල ප්‍රජනනය, අනුවර්තනය, ත්‍රිවේණි ද්‍රව්‍ය පරම්පරාවට යන දාන ගෙන යාම මේ හැම දෙයක්ම තියෙන්නේ කාල ජීවීන්ට. ඒ ජීවී ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොකද්ද? ජීවී එකක් සෛල සංවිධානයක් නැති. සෛල සංවිධානයක් නැති. අනිත් එක සෛල සංවිධානයක් ඇති. සෛල සංවිධානයක් ඇති. ඔය සෛල සංවිධානයක් නැති සහ ඇති කියන දෙකයි. සෛල සංවිධානයක් නැති අනිත් ඒ සෛල සංවිධානයක් නැති. දැන් මේ සෛල සංවිධානයක් නැති අය ඉන්නවනේ. මේ කට්ටිය තමයි වෛරස කියලා. වෛරස පියෝන ඒ කට්ටිය. වෛරස. සෛල සංවිධානයක් තියෙන කට්ටිය ඉන්නවනේ. සෛල සංවිධානයක් තියෙන කට්ටිය ගත්තාම සෛල සංවිධානයක් තියෙන කට්ටිය ගත්තාම ඒ කට්ටියගේ හරි සෛල සංවිධානයක් තියෙන කට්ටිය ගත්තාම ඒ කට්ටිය තමයි කොටස් දෙකකට බෙදන්නේ සූනස්ටික ප්‍රාග්නස්ටික. ප්‍රාග්නස්ටික සූනස්ටික. දැන් මෙතන හොඳ වෙන් කරගන්න. මේ පාර ගොඩක් කියු ශෛලීය සංවිධානයක් තියෙන්නේ. ශෛලීය සංවිධානය අනුව ජීවී කාණ්ඩ දෙක නම් කරන්න තියෙනවා. ශෛලීය සංවිධානය අනුව يعني ශෛලීය සංවිධානය අනුව වලට තමයි ප්‍රාග්නස්ටික සූනස්ටික. ඔව් ශෛලීය සංවිධානයක් තිබුණොත් මෙහෙ වෙන්නේ. ඔය ශෛලීය සංවිධානය අනුව ශෛල සංවිධානයක් ඇති නැති නෙවෙයි. ඔය ශෛලියක් නැහැ නේ උට. පැහැදිලි ශෛලියක් නැහැ වෛරස් වල. හරි. වෛරස් කියන්නේ මේ පැත්තට ශෛල සංවිධානය නැති. එන් ගොඩක් පාර
මේ පාර ව්‍යුහගත පේපර් එක සාකච්ඡා කරානේ. ඒ ව්‍යුහගත පේපර බලන්න. ඒකේ වෙන්න මෙතන අහලා තියෙන්නේ. ගොඩක් අය මේක ලියන්නේ. ජීවීන් වර්ගීකරණය කොටස් දෙකයි. ශරීර සංවිධානයක් ඇති නැති. ශරීර සංවිධානයක් නැති අය ප්‍රාග්නොස්ටික සුනස්ටික. හොඳේ. ඇහෙන්නේ අඩු වෙන. පොඩ සවුන්ඩ් එක වැඩි කරන්න බලන්න. හරිද ගොඩක්? දැන් මේක විදිහට නම් දැන් බලන්න හරිද කියලා. එහෙනවද? තාම දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? ඔයිට වඩා නැති වැඩි කරන්න බෑ. හරි හරි. දැන් බලන්න. දැන් ඇහෙනවද? දැන් හරිද? හරි. අවුලක් තිබුණේ නැහැ දැන් හරි. එතකොට ශරීර සංවිධානයක් සහිත කට්ටිය ප්‍රාග්නොස්ටික සූනස්ටික. එතකොට මේ කට්ටිය තමයි මොකද වෙන්නේ? බැක්ටීරියා මොනවා රාජධානි. මේ කට්ටිය මොකද්ද? මේ කට්ටිය ප්‍රොටිස්ටා දිලීර ශාක සත්ව. එතන අපෙන් අහනවනේ මේ ගත්ත ශෛලී සංවිධාන ජීවී කාණ දෙකක් සඳහන් කරන්න කියලා. සියලුම බැක්ටීරියාවෝ සුද්ධ ජීවි. සියලුම දිලීර සුද්ධ ජීවි. හැබැයි ප්‍රොටිස්ටා රාජධානියේ සමහරක් සුද්ධ ජීවි. ඔක්කොම නෙවෙයි. ශාක සත්ව විකට මහා ජීවි. මේ දෙකොල්ල මහා ජීවි. මේකේ දෙකොල්ලම ඉන්නවා. හරි. දැන් ශෛල සංවිධානයක් තියෙන කට්ටියගේ ප්‍රාග්නොස්ටික සූනස්ටික ගත්තාම ඒ කට්ටිය මොකද වෙන්නේ? බැක්ටීරියා සහ දිලීර ගත්තාම ඒ කට්ටිය තමයි එනං ඔන්න ඔය කියන කාරණේ දෙන්නේ. දැන් උත්තරේ මොකද දෙන්නේ? එකක් බැක්ටීරියා අනිත් එක දිලීර. හරි. දැන් වෙනම ෂෝට් නෝට් එකක් ගහගන්න කෙනෙක් ඉන්නවනේ ප්‍රශ්න දාලා වෙනම මේක තමයි එතන අවශ්‍ය වෙන්නේ. හරි. ඒ වන්දනි පාඩම් කරගෙන මේ කරන්නේ නේද? ඔයාලා මේ ආයේ පාඩම් කරන්න එපා ස්ටෙප් ටික දැන්. දැන් මේ මීඩිය කරාට පස්සේ දවස් දෙකක් ඇති. හරිද? මම ලොකු කැපකිරීමක් කරන්න නැති අය ඉන්නවා 100කට එහෙම යනවා. අනිත් විෂය පරහලා නැත්නම් ස්ටෙප් ටික වැඩිපුර කරලා. එතකොට සුද්ධ ජීවීන් දක්න ලැබෙන පරිසර පද්ධතීන් 4ක් කියන්නේ. දැන් අපි ගත්තාම සුද්ධ ජීවියෝ ගත්තාම හැමතැනම ලගින්නේ. දැන් සුද්ධ ජීවියෝ දක්න ලැබෙන පරිසර පද්ධතීන් කිහිපයක්. හරි. සුද්ධ ජීවියෝ කොහෙද ඉන්නේ? හරි. පරිසර පද්ධති. එකක් තමයි ජලය. ඊළඟට ජලජ පරිසරය.
ඊළඟට වායු ගෝලය. ඊළඟට ජලද පරිසරය තුළ වායු ගෝලය තුළ පසේ තව කොහෙද? අනිකුත් ජීවීන් තුළ මිනිසා වැනි ජීවීන් තුළ ජීවීන් තුළ එතකොට මේ විතරක් නෙවෙයි අර ඉතා කරදීත ලුණු ලවණ ජලයේ ඉන්නවා මිරිදි ජලයේ ඉන්නවා අධික උෂ්ණත්වයක් තියෙන තැන්වල ඉන්නවා පෙට්‍රෝලියම් වල ඉන්නවා පෙට්‍රෝලියම් තෙල් වල ඒවා ඉන්නවා ඔය හැම කනිස් තෙල් වල ඒවා පවා ඉන්නවා ආන්තික පරිසර වල එතකොට ඊළඟ දිනවා සුද්ධ ජීවීන්ගේ සර්වව්‍යාප්තික චර්යාවට හේතු වන වැදගත් කරුණු හතරක් දක්වන්න. සුද්ධ ජීවීන්ගේ සර්වව්‍යාප්තික හේතුවට වැදගත් වන කරුණු හතරක්. ඒක සුද්ධ ජීවී මේ පරිසරයේ සෑම තැනම දකින්න ලැබෙනවානේ. අර සුද්ධ ජීවී සර්වව්‍යාප්තියට හරි සර්වව්‍යාප්තියට හේතු මොනවද මේ ජීවීන්ගේ සර්වව්‍යාප්තියට හේතු? ප්‍රමාණයෙන් කුඩා වීම. මොනවද ප්‍රමාණයෙන් කුඩා වීම? රූපීය හා කායික විදත්ය. ඒකට හේතුව මොකද්ද? දැන් මේ කටේ කුඩා නිසා අනිකුත් ජීවීන් තුල ජීවත් වෙන හැටි. ශාක සත්තු ඒ කටේ ඔයාලගේ බඩවැල් වල මේ හැමතැනම මේ ජීවිත ඉඳ පුළුවන් නේ. එතකොට දැන් අපි ගත්තොත් නිරෝගී මිනිසෙකුගේ බඩවැලේ පවා ජීවියෝ ඉන්නවා. සුද්ධ ජීවියෝ හැම එකම ලෙඩ ඇති කරන්නේ නැහැ. හැම එකම ලෙඩ කරන්නේ සමහරක් අය විතර ලෙඩ ඇති කරන්නේ. එතකොට දැන් අපෙන් ගන්නනේ ඒ වගේ සර්වව්‍යාප්ත වෙන්න හේතුව තමයි ප්‍රමාණයෙන් කුඩායි. ඕන මහා ජීවීන් තුල ඉන්න පුළුවන්. නේද? හැම ප්‍රමාණයෙන් කුඩා වී. ප්‍රමාණයෙන් කුඩා වී. එතකොට අපි දන්නවා මේ කට්ටිය අන්වීක්ෂීයයි. ඊටාම කුඩායි. බැක්ටීරියා අදලීන මොන අන්වීක්ෂයයිද? ආලෝක අන්වීක්ෂයයි. එතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයයි වෛරස්. දැන් මේ සෛලවල පැහැදිලිව අභ්‍යන්තර ඉන්ද්‍රියකරම නම් බලා ගන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය බලන්න වෙන්නේ. දැන් සෛල වුණත් අපි කිව්වට සෛලයේ ස්වභාවය විතරකට පේන්නේ නැතුව ඉන්ද්‍රියකාටික පේන්නේ හරියට මේ ආලෝක අන්වීක්ෂය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඒවා පේන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ප්‍රමාණය විතර කුඩායි. ඔර ඒ කට්ටිය අන්වීක්ෂෝණිත වෙන්නේ. ඒ නිසා මහා ජීවීන් තුල හිටියා කියලා අපි දැනෙනවා. අපි දැනෙනවා. ඊළඟට කායික රූපීය විදත්ති. ඒ කියන්නේ දැන් මේ සමහරක් අය ඉන්නවා ඔක්සිජන් සහිත ස්වභාව තත්ත්වවල වර්ධනය වුණේ. ඒ කියන්නේ යාළගේ ශරීරය නැත්නම් යාළගේ ව්‍යුවේ හදලා තියෙන්නේ ඔක්සිජන් රහිත පරිසර ජීවත් වෙනවා. සමහරක් කට්ටිය ඔක්සිජන් සහිත පරිසර. ඔක්සිජන් සහිත පරිසරයේ ජීවත් වෙන අයත් ඉන්නවා රහිත පරිසරයක් තියෙනවා. දැන් ඔක්සිජන් රහිත පරිසරය ගත්තාම ඒ කට්ටියට කියන්නේ නිර්වාණ. ඔක්සිජන් සහිත ස්වභාවය. ඒතර ඔක්සිජන් සහිත පරිසරයේ තියෙන රහිත පරිසරයේ තියෙන අය ඉන්නවනේ. එයාට කියනවා වෛකල්පික නිර්වාණ. ඒ ඔක්සිජන් සාන්ද්‍රණය 100ට 1ක් 110ක් පරිසරයේ ඉන්න අයට කියනවා වෛකල්පික නිර්වාණ. වෛකල්පික නිර්වාණ. එතකොට ස්වභාවික පරිසරය තුල දැන් නිර්වායු කට්ටිය ස්වභාවික පරිසරයක නවුත් මොකද වෙන්නේ? මැරෙනවා. ඒක තමයි අපේ ඇඟවල ඇති වෙන විෂ සහිත සුපර් ඔක්සයිඩ් ඉවත් කරන
හරි ඒ අදාළ සංඝටක මාක් වෙනවා ඔක්සිජන් සහිත බයිසෙන් නැති වෙලා හරි ඒ නිසා තමයි වෙන්නේ ඒ එන්සයිම් නැති වෙලා එතකොට එහෙනම් මොන කායික රූප විදත් නිසා ඔක්සිජන් සහිත පරිසරයේ ඉන්නවා අංගයක් ඉන්නවා රහිත පරිසරයක් ඉන්නවා අඩු ඔක්සිජන් සහිත පරිසරයේ ජීවීන් ඉන්න සුදු ජීවියෝ අනිත් අය වගේ නෙවෙයි ඊළඟට ශීඝ්‍ර වර්ධනය හා ප්‍රජනනය ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බලන්න දැන් මේ වෛරස් මේ දවස්වල කොරෝනා වෛරස් එක යනවා කොරෝනා වෛරස් එක සුදු ජීවි එයාගේ පැතිරීම අතිමහත් ඇයි එක්කෙනෙක් ගියොත් ඇඟට පැය කිහිපයකින් දහස් සංඛ්‍යාත ගානක් ජනනය කරනවා ඒක බෝ වෙන ශීඝ්‍රතාවය වැඩි දැන් ඔය වේගෙන් මිනිස්සු බෝ වුණා නම් මේ වෙන ලෝකයක් ගන්න දෙයක් නෑ ඔය වෛරස් බිලියන ගාණක් ඇති වෙනවා දැන් කොරෝනා වල වෛරස් ලෝඩ් එක වැඩි වෙනවා කියලා ඒ කියන්නේ කෙටි කාලයක් තුළ අපේ ශරීරේ ප්‍රතිශක්ති අඩු වෙනවා ඒකට අපේ ශරීරය ආක්‍රමණයකට හරි ශරීරය තුළ ඒ කට්ටිය පටව ගොඩක් බීක හරි පටව බීක එතකොට ඒක තමයි ශීඝ්‍ර ප්‍රජනනය ශීඝ්‍ර වර්ධනය කියන්නේ එයාලගේ ශරීරය ගත්තාම කුඩායිනේ ප්‍රමාණයෙන් කුඩා දැන් මිනිහෙක් ගත්තොත් අවුරුදු 15ක් විතර මේ ශරීරය හැදෙන්නේ 15ක් ඉස්සර හැබැයි අර කට්ටිය තනි ශරීරය අර ශරීරය කුඩායි අර වටෙන් පෝෂණය ගන්න මේ ශරීරයේ මේ වටේ භාවිතාවය ඒ නිසා එයාලගේ පරිමාවට සාපේක්ෂව වර්ගඵලය වැඩි එයාගේ ඇඟේ ප්‍රමාණිත එක බලද්දී උෂ්ණ වර්ගඵලය වැඩි අපේ ගත්තාම අපි පෝෂණය ගන්න කටින් විතරයි දැන් ගොඩක් බලන්න සත්තු ගත්තාම ශරීරයේ ලොකු සත්තුන්ගේ වර්ධන කාලය වැඩි වෙනවා අලිය ගත්තාම මිනිහා ගත්තාම එහෙම නමුත් පූසේ ඒකම කුකුලෙක් වගේ ගත්තොත් ඒ කට්ටිය ප්‍රමාණය කුඩා වෙනකොට ඉක්මනින් වර්ධනය වෙනවා ඉක්මනින් මරනවා නේද හරි ඒගේ වෛරස් ඉක්මනින් මොකද වෙන්නේ ඉක්මනින් වර්ධනය වෙනවා ප්‍රමාණයෙන් කුඩා නිසා හරි ඊළඟට හරි මේ කරන්නේ ව්‍යුහගත පේපර් එක හරි ඊළඟ පෝෂණ විවිධත්වය පෝෂණ විවිධත්වය කියන්නේ මේ ජීවීන් ඉන්න වර්ග කීයක්ද ඔන්න දැන් මොන උදේ මේකේ කෙරුවා ටික දැන් පෝෂණ විවිධත්වය මොකද්ද පෝෂණ විවිධත්වය කියන්නේ දැන් නැති උන්ට අට්ටක් ගාලා කොලයක් ගත්ත දාගන්න මේ මෙයා පොයින්ට් කරගන්න මෙහෙම එකක් කොදන්නේ පෝෂණයේ තියෙන වර්ග කීයක්ද 4ක් රසායන ස්වයං පෝෂී රසායන විෂම පෝෂී प्रभा स्वयं पोषी ऐसे प्रभा विषम पोषी रसायन स्वयं पोषी रसायन विषम पोषी प्रभा स्वयं पोषी प्रभा विषम पोषी रसायन स्वयं पोषी किंवा මේ කට්ටිය වර්ග වෙන්නේ ශක්ති ප්‍රභවයයි කාබන් ප්‍රභවයයි නුනේ දැන් මතකයේ ආවර්ජන කරලා බලන්න රසායන ස්වයංපෝෂී නම් ශක්තිය වෙනවද අකාබනික සංයුග කාබන් ප්‍රභවයේ කාබන් ඩයොක්සයිඩ් රසායන විෂමපෝෂී නම් ශක්ති ප්‍රභවයත් කාබනික සංයුග කාබන් ප්‍රභවයත් कार्बनिक संयुग प्रभा स्वयं पोषी शक्ति प्रभव आलोक कार्बन प्रभव कार्बन डाइऑक्साइड प्रभा विषम पोषी नाम शक्ति प्रभव आलोक कार्बन प्रभव मौत कार्बन प्रभव अकार्बनिक संयुग कार्बनिक संयुग एवं प्रभा स्वयंपोषी शक्ति प्रभव आलोक कार्बन प्रभव कार्बन डाइऑक्साइड
प्रभाव स्वपोषी කියන්නේ ශක්තිය ආලෝකයේ කාබන් ප්‍රභවයේ කාබනික සංයෝග. රසායන ස්වල්පෝෂී කියන්නේ අකාබනික සංයෝග ශක්තිය කාබන් ප්‍රභවයේ කාබන් ඩයොක්සයිඩ්. රසායන ස්වපෝෂී කියන්නේ ශක්තිය කාබනික සංයෝග කාබන් ප්‍රභවයේ කාබනික සංයෝග. හරි කාබනික සංයෝග. එතකොට ශ්වසන විවිධත්වය කියලා මතයි. එතකොට ඕක තමයි කතාව. දැන් ඔය විශේෂ කාරණා වල තියෙන්නේ. දැන් මතක නැත්තම් මොකද වෙන්නේ? අර ටක් ගාලා පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න. එතකොට එහෙනම් ඔන්න කරුණු හතරයි. දැන් මෙතන තමයි අර එයාලගේ ශ්වසන විවිධත්වය කියලා දාන්න පුළුවන්. කායික හා රූපී විවිධත්වය කියලා. ඊළඟ මොකද? මහා ජීවී සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගනිමින් මහාජීවී සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගනිමින් ඔවුන්ට සමගාමීව පරිණාමී දැන් බලන්නකො ජීවීන් අදාළ පයස අනුවර්තනය වෙනවනේ. දැන් බලන්න කොවිඩ් දැන් කාලෙන් කාලට අපි බෙහෙත් බොනවා. බෙහෙත් බොන එකට විකෘති ප්‍රභේදයක් තියෙනවා. දැන් ওই වෛරස් ජීවීන් කියලා හඳුන්වන එකක් තමයි ප්‍රජනනය පටන් ගන්න. අනිත් උන්ගේ විකෘති ප්‍රභේදයක් තියෙනවා. විකෘති ප්‍රභේදයක් තියෙනවා. ජීවීන්ගේ තමයි විකෘති ප්‍රභේදයක් තියෙන්නේ. අනිත් අයගේ ඇති වෙන්නේ. දැන් අපි දන්නවා වෛරස් ගත්තාම ජීවීන් වශයෙන් හලකනවා අජීවීන් කියලා. අජීවී ලක්ෂණ තමයි පරිවෘත්තීය යාන්ත්‍රණය පෙන්වන්නේ. එයාලගේ සෛලයේ වටේ තියෙන ඒ සෛල කොපු ඒකම එයාලගේ වටේ තියෙන ප්ලාස්ටික් කියන්නේ ඒක මෙහෙම තියෙනවනේ කැස්පිඩ් මේ අතේ තියෙන මෙහෙම ප්‍රවේණි ද්‍රව්‍ය. ඒක වටේ තියෙනවා කැප්සිඩේ කියලා. හරි. ඒක වටේ තමයි ලිපෝප්‍රෝටීන් ආවරණය තියෙන්නේ. ලිපෝප්‍රෝටීන් ආවරණය. මේවා කැලේට ගලවපුවාම ජීවිය අක්‍රියයි. නැවත මේක සෙට් කරාම සක්‍රියයි. හරි. ඒකට මෙයාලගේ DNA හෝ RNA වල එකයි තියෙන්නේ. වෛරස් ගත්තාම ජීවි ලක්ෂණ අජීවි ලක්ෂණ තියෙනවා. ජීවි ලක්ෂණ වගේම අජීවි ලක්ෂණ ගත්තාම DNA RNA වල එකක් පැවතීම. සෛලය කොටස් කරාම අක්‍රියයි සම්බන්ධ කරන සක්‍රියයි. පරිවෘත්තීය යාන්ත්‍රණයක් පෙන්වන්නේ. ආහාර ගන්න ක්‍රමයක්. ශක්තිය නිපදවා ගන්න ක්‍රමයක් පෙන්වන්නේ. හරි. ඒක තමයි ගන්න. ඊළඟට අපිට මෙහෙම කියනවා. අපවෘත්තීය සඳහා ඔක්සිජන් ප්‍රයෝජක කිරීම හෝ නොකිරීම අනුව සුද්ධ ජීවීන් ප්‍රධාන කාණ්ඩ 4 වර්ගවල වේ. ඒ අනුව පහත හිස්තර පුරවන්න. දැන් සුද්ධ ජීවීන් කාණ්ඩ 4 බෙදනවනේ. මොනවද බෙදන්නේ? සවායි ඒකව නිර්වායු වායකාප නිර්වායු ශුද්ධ වාතකාංග. එතකොට බලන්න මම ප්‍රසන්ටේෂන් කාලේ පොඩ්ඩක් ඕපන් එක වෙලා යන එක වැඩි. ස්ටාර්ට් කරනවා. ආවොත් අපි ගිහලා මම
හරි මේ උදාහරණයක්. එතකොට අපිට ශ්වසනය අනුව මේ කට්ටිය මාක් කරන්න පුළුවන්ද? වර්ගීකරණය කරනවා සවායු. නේද? දාන මේ කට්ටිය සවායු කියන්නේ අනිවාර්යයෙන් ශ්වසනයට ඔක්සිජන් අවශ්‍යයි. සවායු. නිර්වායු කියන්නේ ශ්වසනය සඳහා ඔක්සිජන් යොදාගන්නේ ඔක්සිජන් සහිත පරිසරය එයාලට විෂදායක. ශුද්ධ වාතකාරිමි ඔක්සිජන් සාන්ද්‍රය 100ට එකක් 100 දෙයක් විතර. එහෙනම් මොන බලන්න සවායු. එහෙම දැන් තියෙන අපිට ශ්වසනය අනුව සවායු. අර මෙහෙන් දාන්නේ උදාහරණ. දැන් උදාහරණ ලියනකොට අපි මේවා නම් හරියට ලියන්න ඕනේ. හරි. ඒකම අපෝ ලියනකොට ඉතාලික් කරලා ලියන්න ඕනේ නැත්නම් මාක් කරලා හැල කරලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් අපි මොනව කරන්න ඕනේද? එහෙම නැත්නම් අපි නම ලියලා ඉලක්ක අදින්න. සවායු නිර්වායු ශුද්ධ වාතකාමි වෛකල්පික නිර්වායු. එතකොට සවායු වලට හැම වෙලාවෙම මම උදාහරණයක් බහුතරයක් ඇසොටෝබැක්ටර්. හරි. ඇසොටෝබැක්ටර්. හරි. ඊළඟ අනිත් උදාහරණය තමයි මයික්‍රෝබැක්ටීරියා. මෙහෙම ගහලා ඉලක්ක ගන්න ටික ඈ. माइक्रोबैक्टीरिया ඊළඟ නිර්වාය කට්ටියට අපි වැඩියක් ගන්න කවුද? නිර්වාය කට්ටිය ගන්නේ ක්ලොස්ට්‍රිඩිය. වැඩියක් ගන්න ක්ලොස්ට්‍රිඩිය. හරි ක්ලොස්ට්‍රිඩිය. එහෙම නැත්නම් ෆර්සෝබැක්ටීරියා. फ़र्सोबैक्टीरिया शुद्रवातकानि लैक्टोबैसिलस लैक्टोबैसिलस ඊළඟ වෛකල්පික නිර්වාණ Saccharomyces cerevisiae Escherichia coli. දැන් ඔය ටික තමයි අපිට බහුතරයක් කරලා දෙන්නේ. මේවා ඒ නිසා මේ දීලා තියෙන හැට බලා ගන්න. Saccharomyces species. එහෙම නැත්නම් මොනවද? එහෙම නැත්නම් මොකද්ද? Escherichia coli. E. coli කියන්නේ E. coli. නැත්නම් Escherichia coli. Ketika udah kan Escherichia coli E. coli අර වැඩියක් අපිට එන්නේ මොනවද? Acinetobacter, Clostridium, Lactobacillus, Saccharomyces. අද උදා මේ නම් තුනක් හතරක් පාඩම් කරගන්න. හැබැයි ඔබ ලියන්න වෙනවා.
අනේ එතකොට අනිවාර්යයෙන්ම දැන් ඔයාලා නිකන් නම ඉර හොති කියන්නකෝ. ලකුණු දෙන්නේ නැහැ. අනිවාර්ය ඉර ගහපල්ල. නමලි ඉර ගහපල්ල. ඊළඟ තියෙන ජීවවායු නිෂ්පාදනය. කොහොමද ජීවවායු හදන්නේ? හරි. ජීවවායු හදන්නේ කොහොමද? ඒකේ පියවර හතර මොකක්ද කියලා මේ කතා කරන්නේ. ඔව් මෙතන මෙහෙම ඉති දෙයක් අහන්න ඕ. මෙහෙමයි ස්කේල් එක බලලා මෙතන මෙහෙම ලියලා. හරි. අසුරබැක්ටර්, මයික්‍රෝබැක්ටර්, මැක්‍රෝබැක්ටීරියම්, ක්ලොස්ට්‍රිඩියම්, හරි, බර්සෝබැක්ටීරියම්, ලැක්ටෝබැසිලස්, සැකරොමයිසස්, ඊස්චීරියා වලයි. මම කයි වැරද්දක් කළා තියෙනවා මම ඊස්චීරියා වල ලියනකොට අවුල. ඒක තමයි මම කයි වැරද්දක් නේද වුණා. ඒක වැරද්ද වුණාට ඒක වැරදි මල්ලියක් තියෙනවා නේද? මෙහෙම අකුරු දැක්කට මෙතන මේ අකුරු මගේ මාවට මක්ක තිබුණේද ඔව්. හරි ඊළඟට ජීවවායු නිෂ්පාදනය. අපේ කර්මාන්ත වශයෙන් තියෙනවනේ කීපයක්. එහෙනම් ජීවවායු ගත්තාම ජීවවායු නිෂ්පාදනය දැන් ඉස්සරහදී කොම්පෝස්ට්, නේපාල් කොම්පෝස්ට් ජීවවායු වගේ බලාගෙන යන්නේ. හේතුව දැන් මේ වර්තමාන කොරෝනා වගේම පොහොර දෙයක් තියෙනවානේ. ගොඩක් වෙලාවට කොම්පෝස්ට් පිළිබඳව අහන්න තියෙනවා. ආය නේද? ගොඩක් වෙලාවට කර්මාන්තයක් වශයෙන් කොම්පෝස්ට් සොදා ගැනීම, කොම්පෝස්ට් භාවිතා කිරීමේ වාසි නේද? දැන් මේ පාර රටේ මාතෘකාව ඕකනේ. ඕක අහන්න පුළුවන් මේ වෙලාවට. හරි ඒ නිසා කොට බලගන්න. ඒකෙත් එක පැත්තක් තමයි ජීවවායු. අනේ කොම්පෝස්ට් කියන එක අහලත් නැහැනේ පහුගිය කාලේ A1 පේපර් වල. එතකොට දැන් ජීවවායු ගත්තාම ජීවවායු නිෂ්පාදනය කරන්නේ කොහොමද? අපි දන්නා මෙන්න මෙහෙම හරි කුටීරයක් හදනවා නේද? මෙහෙම තියෙන්නේ. හරි. දැන් මේකට අපි කයිටසල පාවිච්චි කරනවා. මේකට දාන්නේ මොනවද? ශාක සත්ව ඒ අපද්‍රව්‍ය මේකට දානවා. එතකොට මේක ඇතුළේ මේ ඒරියා එක නිරුවායි. අර මේ පැත්ත සවායි හොඳයි. එතකොට මෙහෙන් ගන්න ශාක කොටස් මේකට එකතු වෙනවා. එකතු වෙලා ජීර්ණය වෙනවා. ජීර්ණ වෙලා මේකෙන් තමයි ජීවවායු හැදෙන්නේ. අර මෙතනින් තමයි ජීවවායුව ඉවතර ගන්න. ජීවවායු කියන්නේ මොකද්ද? ජීවවායු කියන්නේ CH4 මෙතේන් නැත්නම් මීතේන් කියනවා. මෙතේන් මීතේන් කියලා කියනවා. සාමාන්‍ය මේ වායුවේ 150 180ක් විතර 150 180ක් විතර මොනවද තියෙන්න ඕනේ? 150 180ක් විතර ඊකොලයි කියලා දුන්නොත් ඒත් හරියයි. ඊකොලයි කිව්වොත් හරියි.
හරි E coli එතකොට මෙතන ගත්තාම ජීව වායුවේ 150 180ක් විතර තියෙන මොනවද මෙතේන් නැත්තම් මීතේන් නැත්තම් මීතේන් එයාට වෙන්න මෙතන ඒ කාබනික අපද්‍රව්‍ය වියෝජනය වෙන එක පියවර 4ක් වෙනවා අංක 1 මොකද්ද ජල විච්ඡේදනය වෙන්නේ මොකද්ද ජල විච්ඡේදනය ඒකෙදි වෙන්නේ මෙහෙන් කාබනික සංයෝග තියෙනවනේ මොනවද පුතේ මෙහෙන් කාබනික සංයෝග කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ ඒවා තමයි මේකෙන් එන්නේ ශාක සත්ව කොටස් වල තියෙන ඒ ශාක සත්ව කොටස් වල තියෙන ඒ ಜಾති මොනවද ඒ ಜಾති කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ සරල කාබනික සංයෝග බවට බිඳවැටෙනවා සරල කාබනික සංයෝග බවට බිඳවැටෙනවා මොනවද මෙතන බිඳවැටෙන්නේ සරල කාබනික සංයෝග කාබෝහයිඩ්‍රේට් නම් සරල සීනි බවට ග්ලූකෝස් අණු බවට ප්‍රෝටීන නම් සරල ඇමයිනෝ අම්ල බවට එතනින් පස්සේ මොකද වෙන්නේ ලිපිඩ ගත්තොත් ඇල්කොහොල් සහ අර කියන මේද අම්ල අණු බව දෙවෙනි අධ්‍යයනයේදී අර බිඳවැටිච්ච කාබනික සංයෝග පැසීම ලක් වෙනවා පැසීම කියන්නේ ඌණ ඔක්සිජන් සැපයීමක් හමුවේ කාබනික සංයෝග වියෝජන ක්‍රියාවලිය ඒ ඌණ ඔක්සිජන් සැපයීමක් හමුවේ වෙන්න විතර තමයි මේ වියෝජන ක්‍රියාවලිය වෙන්නේ අර ඒක පැසීම කියන්නේ අර මෙතෙන්දී පැසීමේ ක්‍රියාවලියේදී මෙන්න මේ කාබනික සංයෝග සරල කාබනික සංයෝග සරල අණු බවටපත් වෙනවා. ඔය එකේ නිර්මාණය වෙනවා කාබනික අම්ල, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් ඒ වගේ දේවල් මෙතන නිෂ්පාදනය. එතකොට මෙතන තියෙන කාබනික අම්ල ඒ කාබනික අම්ල මේ මෙතන ඊළඟ පියවරේදී ඇසිටික් අම්ලය වලටපත් වෙනවා. ඇසිටික් අම්ල කියන්නේ මෙතනින් පැසීමෙන් පස්සේ පැසීමෙන් නිර්මාණය වන කාබනික අම්ල ඇසිටික් අම්ල බවටපත් වීම ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන බැක්ටීරියා නැත්නම් මෙතන කොකස් කියන කට්ටිය වයි සුදු ජීවීන් මගේ මෙතන මාක් කියලාද මීතේන් වායු විතද මීතේන් ස්පාර්ක් ඔන්න ඕක තමයි ප්‍රධාන පියවර හත මෙන්න මේ හතර තමයි උඩ ඔන්න ඕක වෙන ප්‍රධාන පියවර හත එයා ලියන්න බලන්න පළවෙනි එක ජල විච්ඡේදනය දෙක පැසීම තුන ඇසිටික් අම්ල ජනනය හතර මීතේන් වායු නිෂ්පාදනය රෝම ඉලක්කම් 6 රෝම ඉලක්කම් 6 තියෙන මෙන්න මෙහෙම මොකද රෝම ඉලක්කම් 6 තියෙන්නේ ඒක බීජපත්‍රී හා ද්විබීජපත්‍රී ශාඛා අතර වෙනස්කම් සඳහන් කර පහත වගුව සම්පූර්ණ කරන්න. දැන් අද උදේ පාන්දර අපි ඒක බීජපත්‍රී කඳට හරස් කරා ද්විබීජපත්‍රී ශාඛාට හරස් කරා ඇන්දත් ඒක MCQ වල දැන් මේ වැඩි අහගන්න. එතකොට ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ගත්තාම දැන් ඒක බීජපත්‍රී ගහක් කියන්නේ මෙහෙම ගහක් නේ. ඒකේ ඕම පොල් ගහක් එහෙම නැත්නම් පුවක් ගහක් ස්වභාවයෙන් ඕම ද්විබීජපත්‍රී ශාඛයක් ගත්තාම එයාගේ මෙහෙම මුදුල් මුල් පද්ධතියක් තියෙනවා. කොහොමද තියෙන්නේ? අර මෙහෙම මුදුල් මුලක් තියෙනවා. ශාඛය මොකද වෙන්නේ? මෙයාගේ අතු තියෙනවා මෙහෙම.
හරි. මෙහෙම ශාකයේ අතු තියෙනවා. අතු තියෙනවා. එතකොට මෙයාලගේ කල සමවිෂ්කම්බිකයි. සිලින්ඩර් ආකාර කලක් තියෙනවා. මෙයාලගේ එහෙමනේ අඹ පොල් ගත්තාම අපි ගත්තාම දීපාන්තර කියන්නේ අපි නිවර්තන තෙත් සදාහරිත වනාන්තර ගත්තාම ඒවැ කඳන් සාමිෂ්කම්බිකයි කියන. ඒ කියන්නේ මෙන්න මේකට ආසන්න. එහෙමම නෑ. හැබැයි කඳ ගත්තාම මේකට වඩා කොහොමත් මේ හරිය උඩට අඩු වෙනවා. දිගටම තලගෙන ඉන්නේ. නමුත් මේ ගස් වල ගොඩක් වෙලාවට කඳ හැමතැනම එක වගේ. කඳ අතු බේරනවා මෙය බේරෙන්නේ නෑ. මෙයාට තන්තු මූල පද්ධතියක් තියෙන්නේ. මෙයාට තියෙන මොන මූල පද්ධතියද? මුදුන් මූල සහිත මූල පද්ධතියක් තියෙනවා. මෙයාගේ කඳ කාලෙත් එක්ක වර්ධනය ලොකුට වෙන්නේ නැහැ. මෙයාගේ කඳ වර්ධනය වෙනවා. මෙයාගේ අරටුවක් නැහැ. මෙයාගේ කඳ අරටුවක් බේරෙනවා. සාමාන්‍ය එහෙම ගත්තයින් පස්සේ එහෙම ගස් වෙනවා. හැම එකේම නෙවෙයි. එතකොට මෙයාගේ පත්‍ර ගත්තොත් මෙයාගේ ශාක පත්‍රය හරි සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. සමදීපාර්ශ්ව. මෙයා ගත්තා ජාලාව හැඩති හරි නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. එතකොට 2019 මේ ප්‍රශ්න ආවනේ. කොහොමද 2019 මන් දීපු පේපරේ? මේ 2019 උටම ලියපු පේපර් හරිද? මෙහෙමයි. දැන් මේ ලියන පේපර් ටික දැන් මෙහෙම ඊළඟ අන්තිමට මම දෙනවා පේපර්. මේ පාර මෙහෙම වෙයි කියලා. හදලා. එහෙනම් මම මේ කරවන්නේ ඒකයි. අපි මේ සාමාන්‍ය මේ කියලා මේ හිතලා දෙන ඒවා තියෙනවනේ. ඒව එනවා. 2019 පේපර් එකක්. 2019 ගොඩක් අනුමාන කරපු ඒවා ආවා. ඒ මෙහෙම පේපර් 4ක් 5 ලියුවාම අපි අනුමාන කරන්න ඕනේ නැහැ බෑ තියෙනවා මොකක් හරි. හරි. පේපර් 3යි හරියට සිලබස් එක ගන්න පුළුවන්. පේපර් 3යි. ඒක සිලබස් එක කවර්. ෆුල් පේපර් 3ක් ලියවා කියන්නේ හරියට හොඳ රහදෝ පේපර් 3 ලියවා කියන්නේ ඒ පේපර් 3 සාකච්ඡා කරපුවාම සිලබස් එක කවර් වෙනවා බා. ඕක තමයි ඇත්ත. හැබැයි දැනුම තියෙන්න ඕනේ නිකම්ම කතා කරන්න බෑනේ. මොනවා හරි දැක්කනම් තියෙන්නේ. එතකොට ET හරි එතකොට බලන්න ET මොදලා තියෙන්නේ. එතකොට ඒක බීජ පත්‍ර හා දී බීජ පත්‍ර අතර වෙනස්කම් සඳහන් කරමින් පහත වර්ගව සම්පූර්ණ කරන්න. ඔය ඒක බීජ පත්‍ර තියෙනවනේ. එහෙනම් ලියන්න බලන්න. ඔය හරි පේපර් 3ක් උනත් ET උනත් හරි ET. ආයේ මේ වෙනම එකක් නෑනේ ඒකේ. ඕන විෂයක හරියට හොඳ පේපර් 3ක් හදුවොත් එකම වගේ තමයි. ලියන්නකෝ. ඒක බීජ පත්‍රය බලයන්ද මොකද තන්තු මුල් පද්ධතියක් ඇත. තන්තු මූල පද්ධතියක් ඇත. හරි අනිත් පැත්තේ මොකද වෙන්නේ? මුදුන් මුල් පද්ධතියක් ඇත. පත්‍ර අතර නැහැ. sorry මේ තියෙන ඒක බීජ පත්‍ර හා දී බීජ පත්‍ර අතර වෙනස්කම් බා. ශාක අතර නෙවෙයි පත්‍ර අතර වෙනස්කම ආදී. sorry මම කිව්වේ ශාකය ගැන දැක්කම වරද්ද තේරගත්තා. එතකොට අපෙන් අහලා තියෙන්නේ ඒක බීජ පත්‍ර හා දී බීජ පත්‍ර වෙනස්කම්. ශාක අතර නෙවෙයි. මම ශාක වෙනස්කම් දෙක කිව්වේ කමක් නැහැ. වැඩි වෙන්නේ නැහැ. ඒ ශාක පත්‍ර ගත්තාම ශාක පත්‍රය ගත්තාම මොකද වෙන්නේ? මෙයාගේ ශාක පත්‍රයේ සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා කිව්වේ. පොල් කොලේම තියෙන ඕන. මෙයාගේ ඕගේ හරියක් තියෙනවා. නේද? ඔහොමනේ හරිය තියෙන්නේ. අපෙන් අහන්නේ ඒක බීජ පත්‍ර හා දී බීජ පත්‍ර අතර
වෙනස්කම්. और ඒක බීජ පත්‍ර ද්විබීජ පත්‍ර දෙක අතර වෙනස්කම් අහන්න. සායක පත්‍රයේ වෙනස්කම් ටික අහන්න. එතකොට ඒක බීජ පත්‍රයක් ගත්තාම ඒක බීජ පත්‍රයක උච්චාරණය අපිචාරණය හරි අපිචාරණය මෙහෙම තියෙනවා. එතකොට එයාගේ වෙන්න මෙහෙම පත්‍ර මැදක සෛලදී. හරි මෙහෙම නාලටික් තියෙනවා. එතකොට එයාගේ ශාක පත්‍රය අරගෙන හරස්කඩක් කපලා බැලුවොත් හරි එයාගේ ශාක පත්‍රය අරන් හරස්කඩක් කරන් බැලුවොත් එහෙම එයාගේ වෙන්න මෙහෙම කූටිකා තියෙනවා. ඒවා මොකක්ද වෙන්නේ? ඒවා ඩම්බෙල් හැටි පාලක සෛල තියෙන්නේ. ඒකට එයාගේ මේ පැත්තෙත් එහෙම තියෙන්න පුළුවන්. ඒකට මම කිව්වා මෙතන තව තියෙනවා මේවා බුද්ධාකාර සෛල. ඒවා මේ ඔළුවේ තියෙන්න ඕනේ මොකද? ඒක බීජ පත්‍රී ශාකයක පත්‍රයක හරස් කළා. ඒක බීජ පත්‍රේ. ඒකට ඒකෙදි උත්තමය හරි අපිචාරණය ඒක මේ බුද්ධාකාර සෛල තියෙන්න පුළුවන්. මේ හරි කූටිකා තියෙනවා. දැන් මේ පැත්තේ කූටිකා තියෙනවා. ඒවා පාලක සෛල කොයි වගේද? කොයි වගේද මේ පාලක සෛල? ඩම්බෙල් හැටි පාලක සෛල තියෙන්නේ. ඊට මේකේ පත්‍රයේ මැද තියෙන සෛල පත්‍ර මැදක සෛල අපි විශේෂණය වෙලා නැහැ. හරි මුදු විස්තර සෛල වල විභේදනය වෙලා නැහැ. සෛවර මුදු විස්තර සහ ඉනි මුදු විස්තර කියලා මේ විනාශ වෙලා නැහැ. එතකොට මෙයාගේ අනුවිදි සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. මෙයාගේ හරස් කරක් අපලා ගත්තොත් එයාගේ අර වගේම උච්චාරණය අපිචාරණය තියෙනවා. ඊට පහළින් වෙන්න මෙහෙම ඍජුකෝණාශ්‍රාකාර හැඩ මොකද ඔන්න ඔහම තියෙනවා සෛල. මේවට කියන මොනවද? ඉනිමුදු විස්තර සෛල. ඉනිමුදු විස්තර සෛල. ඊළඟ මේ පැත්තේ මොනවද තියෙන්නේ? සෛවර මුදු විස්තර සෛල. සෛවර මුදු විස්තර සෛල. ඊට පස්සේ මෙයාලගේ තියෙනවා යටි අපිචාරණය මොනවද? වෙන්න මෙහෙම පූටිකා. ඒ පූටිකා වල රියුවේ මොකද්ද? එයාලගේ මේ පාලක සෛල වල රියුවේ මොකද්ද? බෝංචි බීජ හැඩ. බෝංචි බීජ හැඩ පාලක සෛල තියෙන්නේ. එම් නාරටි තියෙන්නේ. එතකොට මෙයාගේ සෛලපත් මෙයාලගේ ශාක පත්‍රයේ මැද ඉනිමුදු සෛල ඉස්තරහා සයවර මුදු සෛල ඉස්තර කියලා වෙන් වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය ටික පොඩ්ඩක් ඔළුවේ තියෙනු. දැන් පැහැදිලි කරනකොට ශාක කඳයි පත්‍රේ මාවුනට කමක් නැහැ. දැන් අද දවසේ පන්තියට පායට උදේ පාන්දර ශාක මොකද කරේ? ශාක කඳ ගියා දුන්නා. දැන් මේ ශාකයේ සහ පත්‍රය දෙකම ගියා දුන්නා. ඒක පොඩි පාඩම් කිරීමක් කුෂේ කාටවත් මතක් කරා. ඉතින් එතකොට ඒක බීජ පත්‍රී ශාකයක ද්විබීජ පත්‍රී ශාකයක වෙනස්කම් ටික සාර නෝට් එකේ කියා දෙන ඔක්කොම වගේ ටික නැවත ආවර්ජනය වෙනවා. එහෙනම් බලන්න ඒක බීජ පත්‍රී ශාකයක පත්‍රයක ද්විබීජ ශාක පත්‍රයක වෙනස්කම් මොනවද? ලියන්න ඒක බීජ පත්‍රී සම ද්විපාර්ශ්වික වේ. සම ද්විපාර්ශ්වික වේ. සම ද්විපාර්ශ්වික වේ. සම ද්විපාර්ශ්වික වේ. අනිත් එක්කෙනා පුෂ්ඨෝදරීය පත්‍ර වේ. අනිත් එක්කෙනා පුෂ්ඨෝදරීය පත්‍ර වේ. ඊළඟ පැහැදිලි කරන්න කියන වෙලා යන්නේ ඊළඟ මෙයාගේ සමාන්තර නාට්‍ය වින්‍යාසයක් ඇත.
නාරටි වින්‍යාසයක් ඇත. අනිත් එක්කෙනාගේ දාලාභ නාරටි වින්‍යාසයක් ඇත. දාලාභ නාරටි වින්‍යාසයක් ඇත. ඊළඟට ඩම්බෙල් හැඩ පාලක සෛල ඇත. මෙතන බෝංචි බීජ පාලක සෛල ඇත. ඔය පූටිකාවය කරන පූටිකාවි මෙතන පූටිකාවය ඊළඟට පත්‍ර මධ්‍ය සෛල පත්‍ර මධ්‍ය ඉනිමුදු ස්තර හා ඉනිමුදු ස්තර හා සවිවර මෘදු ස්තර සෛල ලෙස විභේදනය වී නැත. අනිත් පැත්තේ පත්‍ර මධ්‍ය ඉනිමුදු ස්තර හා සවිවර මුදු ස්තර සෛල ලෙස විභේදනය වී ඇත. හරි. ඊළඟට දැන් මේ ප්‍රශ්නේ ලියුවා නම් ඔය ප්‍රශ්නේ තුල සෑහෙන්න අහලා තියෙනවා. ඊළඟට තියෙනවා ඉනිමුදු විස්තර පටකය හා සයවර මුදු විස්තර පටකය අතර වෙනස්කම්. දැන් අර ශාක පත්‍රයේ බීජ පත්‍රයේ ශාක පත්‍රයක දැන් ඔන්න පත්‍රයේ වෙනස්කම මේකනේ. ඊළඟට මේ සයවර මුදු විස්තර සෛල හා ඉනිමුදු විස්තර සෛල අතර වෙනස්කම් ආන. දැන් බහුතරයක් දෙනාට පේපර් එක හම්බුනාම ඔක පොත බලලා ලියනවා. මම කියන්නේ පොත බලලා නෙවෙයි Taman ටාගට් කරලා ලියා ගන්න. දැන් මේ පාඩම් කරනකොට සමහරක් අය වැඩ කෙරෙන්නේ නැති අය තමයි පන්තිය කරන්නේ. දැන් නැත්තම් අනිත් අය පේපර් එක ගත්තා කරා. හරි. එතකොට දැන් මොන බලන්නකෝ ශාක පත්‍ර ගත්තාම දැන් අපිචර්මය උච්චර්මය එයාගේ අතින් මෙහෙම අර ද්විබීජ පත්‍රී ශාක පත්‍ර ඔන්නෝම එන්නේ. මේවා තමයි ඉනිමුදු විස්තර සෛල. මේව තමයි සයවර මුදු විස්තර සෛල. මේ සයවර මුදු විස්තර සෛල. සවිවර මෘදු ස්තර. දැන් මෙයාලගේ මේවා අතර මේවා ඍජුකෝණාශ්වාකාර දික්කු හැරනේ. මේවා අතර අන්තර්ශෛල අවකාශ නැහැ. මෙයාලගේ අන්තර්ශෛල අවකාශ තියෙනවා. මේක නිකන් ගෝලාකාර හැඩයක් තියෙනවා. ගෝලාකාර හැඩ. එතකොට මෙයාලගේ ගත්තොත් එහෙම වෙන්න මේ මැද ලොකු රික්තයක් තියෙනවා.
මේ පැත්තට වෙන්න හරිතලව න්‍යෂ්ටිය පැත්තට වෙන්න වෙලා තියෙන්නේ. මේව සෛල බිත්තිය සමාන්තරව හරිතලව මයිටොකොන්ඩ්‍රියා හැම තියෙනවා. ඒවල මේව කෙලවරට වෙන්න තමයි සයිටෝප්ලාස්මය තියෙන්නේ. සාවර මුද ඉස්තර සෛලයක් ගත්තොත් එයාගේ හැඩය නිකන් ඔන්න ඔය ගෝලාකාර හැඩයක් තියෙනවා. එයාගේ මෙහෙම න්‍යෂ්ටිය සෛල මැදට වෙන්න තියෙනවා. සයිටෝප්ලාස්මය ඔහොම පුරා විහිදිලා තියෙනවා. ඔය හරිතලව මෙහෙම තැන් තැන් තියෙනවා. ඔර මේ මෙයාලා ගත්තාම මෙයාලගේ ප්‍රධාන කාර්යය ප්‍රභා සංශ්ලේෂණ. මේක ප්‍රභා සංශ්ලේෂණ හරියලා තියෙනවා. මෙයාලා ප්‍රභා සංශ්ලේෂණ වගේම ආහාර සංචය කරන්න. ආහාර ගබඩා කරන්න හැඩ ගැහිලා තියෙනවා. හරි. ආහාර ගබඩා ගන්න හැඩ ගැහිලා තියෙනවා. නේද? මතක නැත්නම් දැන් මේවා ආයෙ පාඩම් කරන්න ඕනේ. එහෙනම් ලියන්න බලන්න. ලියන්න දෙකට බෙද වෙන්න මෙහෙම. ඉන්නේ මුදු සෛල ස්තර සාලවල මම පැහැදිලි කරානේ. අර වෙන්න මේ හරස්කඩක් නම් කරලා ඉන්න තියෙනවා. දැන් මේ අවුරුද්දේදී කොම්පෝස්ට් ගැන අහන්න ඉඳ තියෙනවා. ඒක අනිවාර්ය නෙවෙයි ඈ. කොම්පෝස්ට් කියන එක අහන්න තියෙනවා මම ගිය පාර කොරෝනා වලින් ඇහුවා වගේ. ඒ වගේ පැත්තක් අහන්නේ තියෙනවා. ජීවවායු ඒ වගේ පැත්ත. එතකොට එහෙම නැත්නම් මේ අර කියන්නේ මේ පාර ගොඩක් ගන්න අහන්න පුළුවන් ජීවවායු. ඊට පස්සේ ජෛව ප්‍රතිකර්ම කරන්නේ. කැලිකස ප්‍රතිචක්‍රීකරණය වනේ. ජීවවලනේ වගේ ලයිනක් අහන්න පුළුවන්. ඊළඟට මේ ශාක පත්‍ර ශාක කඳ එව්ව අහලත් නැහැ. හරි. මේව අහලත් නැහැ. ඒක මාළුවෝ ගැන අහලා නැහැ. ඒවා චුට්ටක් බලයන් අනිත් ඒවා පාස් පේපර් ලියලා යනවා. මේ වෙලේ දික්කු මේ අකුරු මත දෙනවනේ. දික්කු ස්තම්භ හැඩ. ස්තම්භ හැඩ දික්කු ස්තම්භ හැඩ සෛලවලින් සමාන්විතයි. සෛලවලින් සමාන්විතයි. හරි. දික්කු ස්තම්භ හැඩ සෛලවලින් සමාන්විතයි. මෙතන ගෝලාකාර සමවිස්කම්බික විස්කම්බිත සෛල වලින් සමාන්විතයි. මෙතන ප්‍රභා සංශ්ලේෂණය කරන පටකයා प्रभा संश्लेषण प्रभा संश्लेषक पढ़ते अनित्य क्या प्रभा संश्लेषक पटकेकी एकम आहार संचय कराई आहार संचित करी वायु हुवमारुट आधारवी वायु हुवमारुट आधारवी මෙතන අන්තර්ශෛලී අවකාශ නැත. අන්තර්ශෛලීය අවකාශ නැති තරම්ය. ඒ නැති තරම්. මෙතන අන්තර්ශෛලී අවකාශ ඇත. अंतरशैली अवकाश
හරි මේවා සෛලවල හරිතලව බහුලයි මේකේ සෛලවල හරිතලව අඩුයි නැහැ නෙවෙයි අඩුයි ඇයි ආහාර සංචය කරන්න හැදෙලද වැඩිය දැන් ගොඩක් වෙලා ශාක සෛල කියන නම් කරන්නේ කොහොමද ශාක සෛලයක් නම් කරන්නේ නාට ගොඩක්ම වෙලාවට වෙන්න මෙයා කවුද මෙයා කියන්නේ අපිට එන්නේ ඉනිමුදු විස්තර සෛල තමයි එන්නේ ඉනිමුදු විස්තර සෛල තමයි එන්නේ අපේ මහානේ ඉනිමුදු විස්තර පටකය අර සංදාන නම්මන කතා ඔය කතා කරන්නේ අපි ස්තුල කෝණාස්තර නේද ඒ අර සරල ස්ථිර පටක තියෙනවානේ නේද ඒතර විතර කතා කරනවානේ ඒක නෙවෙයි මේ ඊළඟ මෙහෙම තියෙනවා පහත දැක්කෙන හරි පහ දැක්කෙන මීමැස්සාගේ කොටස් නම් කරන්න ඕගලන් 2018 19 හරි ආවා හරි ඊළඟ වනාන්තරවල ස්ථර නම් කරන්න දැන් ඔය වනාන්තරවල ස්ථර නම් කරන්න ලැබෙත් නැහැ හරි දැන් ඔය දක්වන වනාන්තරය මොකද්ද හඳුනා ගන්න මේ වගේ දේවල් අහන්න පුළුවන්. එයා බලන්න මීමැස්සාගේ කොටස් තියෙනවානේ. මීමැස්සාගේ කොටස්. සර් මට මේ පේපර් එක හොයාගන්න බෑනේ. ඔයාලගේ WhatsApp group එකේ view ගත එක කියලා අන්තිමට මැසේජ් එකකුත් දාලා තියෙනවා බා. මේ පේපර් එක යකෝ බලහලා මේක යකෝ මතක නැද්ද? තාම හොයාගන්න බැරි වුණා කියන්නේ මොකද්ද බා? බලහලා නැද්ද කියලා මේ පේපර් එකක් දාලා හරි මේ පේපරේ මතක නැද්ද ඔයාලට දැන් දාලා තියෙනවා මේ වෙනවා මේ PDF එක දාලා තියෙනවා ඔයිට නම් වඩා දෙන්න බෑ නේද මෙන්න මෙතන හරි බලන්න ගන්න අංක 1 අංක 2 අංක 3 කියලා තියෙනවානේ ඔයාල අංක 1 සංයුක්ත S නේද अंक 1 संयुक्त S अंक 1 संयुक्त S अंक 1 संयुक्त S अंक 2 स्पर्शके अंक 3 पूर्वपाद अंक 4
අන්න අපිට පැටලලා තියෙන අංක 4 පූර්ව පාදයේද අංක 3 ශුන්‍යාවනේ ඕකේ අංක 3 ශුන්‍යාව අංක 3 ශුන්‍යාව මා ශුන්‍යාව අංක 3 ශුන්‍යාව අංක 4 පූර්ව පාද अंक 5 पूर्व पियापत अंक 5 पूर्व पियापत अंक 6 पिटुपस නැත්නම් අපර පියාපත් अंक 7 स्व संग्रह ඊළඟට अंक 8 පරාගමදි अंक 9 अपर पाद अंक 10 मध्य पाद එතකොට ඔය මතක තියාගන්න ලේසි මොකද්ද කකුල් ටික ගත්තාම කකුල් ටික ටක් කරලා මතක තියෙනවනේ නේද ඔය මතක තියාගන්නකොට පොඩ්ඩක් මතක තියාගන්න තියෙන්නේ පියාපත් දෙක ඉදිරි පියාපත් පිටුපස පූර්ව කියන්නේ ඉදිරි අපර කියන්නේ පිටුපස පාද තුනයිනේ පූර්ව පාදයේ ඉදිරි පාද පිටුපස පාද මධ්‍ය පාද පරාගමඩි පිටුපස පාදයේ තියෙන අපර පාදේ ඔන්න ශුන්‍යාව ස්පර්ශකයේ සංයුක්තයි ඔනේ අමාරු කොටස් ටිකක් නේ ඒක අර කකුල් ටිකයි නේද අර යාගේ උරසින් තමයි පටන් ගන්න කකුල් ටික නේද එතකොට මේ මීමැස්ස කියන්නේ මොන අංශයකද අපි දන්නවා මේ අපි කතා කරන්නේ අපුෂ්ඨ වංශයේ ජීවි හරි අපුෂ්ඨ වංශයේ ජීවීන්ගේ ආර්ථප්‍රෝඩා වංශය අපුෂ්ඨ වංශයේ ජීවීන්ගේ ආර්ථප්‍රෝඩා වංශය කියන එකේ ජීවියෝ ගැන තමයි අපි මොකක් කරන්නේද ඕකේ තමයි මීමැස්සා ඉස්සා වගේ කතා කරන්නේ. දැන් ගිය අවුරුද්දේ ඉස්සා ආවා. ඊට කලින් අවුරුද්දේ මීමැස්සා ආවා. හරි. එතකොට දැන් පහුගිය අවුරුද්දේ අහලා තිබුණේ කාගෙනද? ඔය පාඩමේ මුලිනුත් අහන වගිනුත් අහන්නේ. එතකොට අපි ගත්තාම ඉස්සා මීමැස්සා නේ හැවේ. ඒකට අපි දැන් ඒ කතා කරලා තියෙන්නේ අපුෂ්ඨ වංශින් ගැන. පුෂ්ඨ වංශින්ගේ මාළුව ගැන අහලා නැහැ. අහන්න පුළුවන්ම දෙයක් තමයි ඒක. හරි. එතකොට ඊළඟට 10 9 ගත්තාම දැන් ඔන්න තියෙනවා මොකද්ද? ඔන්න තියෙනවා අපිට මෙතන වනාන්තරයක් ගත්තායින් පස්සේ මේ වනාන්තරයක වනාන්තර වර්ග තුනයි කිව්වනේ. කඳුකර වනාන්තර. හරි. කඳුකර වනාන්තර කිව්ව එක. ඊළඟ මොකක් කිව්වද? ඊළඟට කිව්වා නිවර්තන සදාහරිත කඳුකර වනාන්තර. ඊළඟ නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත හරි නිවර්තන තෙත් සදාහරිත. එතකොට මේ වනාන්තර වල ස්තරී භවනයේ පැහැදිලිව තියෙන මොනවද? ස්තරී භවනය ඉතා පැහැදිලිව තියෙන්නේ සිංහරාජයේ වගේ අපි මේ කතා කරන තෙත් සදාහරිත වනාන්තර. උදේ පාන්දර උදාහරණ ලියුවනේ. එතකොට මේකේ
තෙත් සදාහිත වනාන්තරවල ස්තර ටිකක් තියෙනවනේ. ඉහළින්ම ස්ථිර වෙනවද? ඔය හොර වගේ ශාක නේද? හොර වගේ ශාක උස ශාක අඩංගු. ඒ පැත්තට කියන්නේ මොකද්ද? අපි නෙරු ස්තරේ. නෙරු ස්තරේ. හරි නෙරු ස්තරේ. නෙරු ස්තරේ. මේ ස්තරේ. දෙක වියන් ස්තරේ. වියන කියනවා. වියන් ස්තරේ. තුන උපවියන් ස්තරේ. උපවියන් ස්තරේ. හතර යටි ශාක ස්තරේ. පහ යටි ගොන්න. හරි යටි ගොන්න. දැන් ඒතකොට වනාන්තර ගත්තාම දැන් ඔය මේ විදියට ස්තරී භවනයක් පැහැදිලි ස්තරී භවනයක් තියෙන්නේ මේ විදියට පැහැදිලි ස්තරී භවනයක් තියෙන්නේ තෙත් සදාහරිත වනාන්තර සිංහරාජය කන්නెలిය දැදියගල නාකියා දෙනිය වගේ ඒ වගේ මුලට කියන බබරොටුව අන්න ඒ වගේ කැලෑව. නැත්නම් මේ කැලේ නිම්නේ. සරලව ගත්තොත් නැත්නම් ගාල්ල මාතර අපි ඉන්න ප්‍රදේශවල කෑ ගන්න. එතකොට මෙහෙම ස්තරී භවනයක් අපහැදිලි කාගේද? යාල විල්පත්තු වගේ. ඒවා වියලි මිශ්‍ර. දැන් මේව ගත්තාම ශාකිතා හොඳින් වර්ධනය වෙලා බහුලව ශාක තියෙනවා. නමුත් අනිත් ඒවා ශාක ටිකක් අඩුවෙන් කිව්වා. ශාක ඈතින් තියෙන්නේ. කටුපඳුරු බහුලයි. සාමාන්‍ය ඒවා තියෙන බුරුතු දැන් මේ ඊයේ මම දැක්කා. ඊයේ ප්‍රවෘත්ති වල කියන්නේ. ඊයේ ස්වර්ණ වාහිනී ප්‍රවෘත්ති වලට යනවා මොකද්ද? ලංකාවේ වනවගා කරන්න කැලයක් කපලා. පළු බුරුත නැදුම් තියෙන කැලයක් කපලා වනවගා කරන්න. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඔයාලා අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෝයින් හරි වැඩසටහනක් ඇවිත් තියෙනවා. කැලේ වගා කරන්න. දැව ලබා ගැනීමට කැලේ වගා කරන්න. උන් කරන්නේ තියෙන කැලේ කපලා වගා කරන්න. ඒ කැලේ වගා කරන්න ඉඩමක් හොයාගන්න බෑ. දැන් බලන්න වන වගා කරපුණ මොකද්ද? වන වගාවේ ප්‍රධාන අරමුණ තමයි අර තියෙන වනාන්තර ආරක්ෂා කරගෙන එතකොට එලිපෙහෙලි විච්ච භූමි වල වගා කිරීම. අපේ උන් කරන්නේ තියෙන කැලේ කපලා ආයෙ කසිකෝ. පිස්සුවක්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම අනුරාධපුර පොළොන්නරු පැත්තේ තියෙන ඒකේ සීගිරිය රිටියගල ඊට පස්සේ අපි ගත්තාම යාල විල්පත්තු වගේ ගත්තාම ඒ වගේ තැන්වල මොකක් කිව්වද? ඒ වගේ තැන්වල අර ලොකු ශාක තියෙන දුරින් දුරි කටුපඳුරු බහුලයි. සාමාන්‍ය මීටර් 20 20 ඈතින් තමයි අනිත් ශාක තියෙන්නේ. ඒවයි තාම දවමේ වටනාකමක් වැඩි ශාක තියෙන්නේ. කළුවර ඒකම මිල්ල ඒ වගේ ශාක තියෙන්නේ. Yeah. On a name. එතකොට කඳුකර ශාක ගත්තාම දැන් මේවා අහන්න පුළුවන් වනාන්තර වල වෙනස්කම් වනාන්තර පහුගිය කාලේ ආවනේ ඇදිලා. දැන් පහුගිය කාලේ ආපු ප්‍රධාන දේවල් තමයි පොහොර වනාන්තර නේද? දැන් පහුගිය අවුරුද්දේ ඕවා තමයි ජාතික ප්‍රශ්න වෙලා තිබුණේ. එතන ඒ වගේ සාමාන්‍ය SFT වලදී ඒ වගේ තැන් ඒ අවුරුදු වල ඉස්මතු කරලා තියෙනවා. right. ඊළඟට පතක රෝපණය මගින් ශාකඵල නිෂ්පාදනය කිරීමේ වාසිය තමයි. දැන් පතක රෝපණය කියන්නේ මොකද්ද? පතක රෝපණය කියලා කියන්නේ අර පාලිත තත්ත්වයට ගැනීම. අපි කිව්වොත් එහෙම ජීවාණුහන තත්ත්වයටදී කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුළ ශාක පතක කොටසක් වර්ධනය කරවීමට කියනවා පතක රෝපණය කියලා. ඒකට පතක රෝපණයෙන් අපි මාක් කරන ශාකඵල ලබා ගන්න පුළුවන්. පතක රෝපණය කරලා අපිට අවශ්‍ය නම් ශාක යම්කිසි ශාක සෛලයක් හදලා
මූල පද්ධතියක් වර්ධනය කර හැකියි. නැත්නම් කඳක් වර්ධනය කර හැකියි. නැත්නම් කඳ හදලා මූල පද්ධතියකුත් හදලා ගහක් බවට පත් කර හැකියි. එතකොට එහෙම ශාක වගා කරනකොට වාසියක් තමයි සුද්ධ ජීවීන්ගේ තොර පැන ගන්න පුළුවන්. ඊළඟට මොකද වෙන්නේ? එකම ප්‍රවේණි දර්ශකයේ තියෙන මව් ශාකයේ ලක්ෂණ වලට සමාන ශාක ගොඩක් ගන්න හැකියි. වඳ වීමේ තර්ජනය ලක් වෙලා තියෙන ශාකද මව් ශාකයේ පෙරෝණ බීජ ඇති කිරීම හැකියාව දුර්වල. ඒ වගේ ශාක වල සංරක්ෂණය කරන්න පුළුවන්. පළ ගොඩක් හදා ගන්න පුළුවන්. ඒ කුඩා භූමියක විශාල පළ ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඒකට දේශගුණ කාලෙකට අපිට සලකන්නේ නැතුව කුඩා ඉඩක අපිට විශාල පළ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හරි. ඒකට අවාසි තමයි ඉතින් මුලින් යන විදම වැඩි හොඳ දැනුමක් තියෙන අය අවශ්‍යයි. නේද? එහෙම ගැටලු ටිකක් තියෙනවා. හරි. එහෙනම් බලන්න පටක රෝපණේ අපේ ගහනේ වාසිය තමයි. පටක රෝපණේ වාසිය තමයි. මෙන්න මෙහෙම කෙටි කාලයක් තුල විශාල ප්‍රමාණයක් ලබා ගැනීම. කෙටි කාලයක් තුල විශාල පළ ප්‍රමාණයක් කෙටි කාලයක් තුල විශාල පළ ප්‍රමාණයක් ලබාගත හැකි වීම. කෙටි කාලයක් තුල විශාල පළ ප්‍රමාණයක් ලබා දැක්වීම. කෙටි කාලයක් තුල විශාල පළ ප්‍රමාණයක් ලබා දැක්වීම. ජීව බීජ නොසාධන ශාක ප්‍රචාරණයට යොදාගත හැකි වීම. वायरस हाँ परपोषी आसादनित्व निरोगी शाक लबागत है कि එකම ප්‍රවේණි දර්ශනය සහිත ශාක ලබාගත හැකි වීම. හරි. එකම ප්‍රවේණි දර්ශනය සහිත ශාක ලබාගත හැකි වීම. දැන් මොන ප්‍රශ්නයක් ලියුවහම බලන්නකො. එතකොට ඔය ප්‍රශ්නේ හැදෙනකොට පළවෙනි ප්‍රශ්නේ හැදෙනකොට පාඩම් කොටස් 7ෙන්ම වගේ ආවරණය වෙනද එන්නේ. ඔය කොහේ හරි දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කාලේ හරියනවා. මල් තුන්වෙනි ප්‍රශ්නේ කොටසක් එනවනේ. ඒක හරි ගත්තාම එතකොට ඕකේ අපි හැමතැනම චුට්ට හරි කියවලා තියෙනවා. මුළු නෝට් එකේ බැරි වුණා
ශාක සත්ත්ව සෛල ගැන, ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි ශාක ගැන, වනාන්තර ගැන මේ නෝට් එක උඩින් පල්ලේ දැන් මතක නැති වුන් ඉන්නවනේ මේව මෙහෙම ලියලා එහෙට විභාගේ නම් අදහස් චුට්ටක් බලන්න ඵලයන්. ඒක තමයි හොඳම දේ. මේක නිරන්තරයෙන් එහෙම මේ ප්‍රශ්න ලියනවා වගේම නිකන් කියවපන්. මතක තියාගන්න try කරන්න එපා. නිකන් කියවපන්. නිකන් කියවන්න. නෝට් එක. right. ඊළඟ තියෙන දෙක. ජෛව රසායන යනු ජීවීන් තුළ සිදුවන රසායනික ක්‍රියාවලිය පිළිබඳ හැදෑරීම. ජෛවාණු යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? හරි. ජෛවාණු ලෙස හඳුන්වන රසායනික සංයෝගයත් ප්‍රධාන කාණ්ඩ 4ක් නම් කරන්න. කාණ්ඩ 4ක් නම් කරන්න. ස්වභාවික පවතින පෑන් රසින් වැඩිම සීනි වර්ගයේ කුමක්ද? දැන් උදේ පාන්දර පේපර් කතා කරනකොට ටිකක් කතා කරනවා. එතකොට දැන් ජෛවාණුවක් කියන්නේ මොකද්ද? ජීවීන් තුල නේද? ජීවීන් තුල මේ අපේ අවයව අපේ සකස් වීම වර්ධනය විකසනයට වැදගත් වන අණු තමයි ජෛවාණු. එතකොට මේ ජෛවාණු වල රසායනික සංයෝග වල ප්‍රධාන කාරණා ජෛවාණු ප්‍රධාන වශයෙන් බෙදෙනවා කොටස් කීයකට? ජෛවාණු නෑ උදේ මේව කරේ නෑ. අපි උදේ කියන්නේ මෙහෙම මම කියන්නේ MCQ පේපර් එක සාකච්ඡා කරනකොට මේ වගේ දේවල් වගේ පිටක කතා කරනවානේ. ඒ කියන්නේ මෙහෙම පේපර් දෙකක්වත් සාකච්ඡාවේ සිලබස් එක තමයි කතා කරන්නේ අපව. ඒකයි මම කියන්නේ. උත්තර ටික ලියාගෙන යනකොට ඒක නම් එච්චර අමාරුවක් නෑ නේද? හරිද? එතකොට දැන් මෙයාගේ ජෛව රසායන යනු ජීවීන් තුළ සිදුවන හරි. එතකොට ජෛවාණු ප්‍රධාන වශයෙන් මොකද වෙන්නේ? ජෛවාණු ප්‍රධාන වශයෙන් අපි මේ කොටස් කීයද බෙදනවානේ. එකක් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්. කොහොමද ප්‍රධාන වශයෙන් බෙදන්නේ? එතකොට ප්‍රෝටීන් වල කැලලක් තමයි එන්සයිම්. එතකොට ජෛවාණු වල කාබෝහයිඩ්‍රේට් කියන එක යටතේ වෙනම කතා කරනවා කොටස් ටිකක්. හරි. මොනවද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ප්‍රෝටීන වල ප්‍රෝටීන කියන්නේ මොකක්ද? එන්සයිම් කියන්නේ මොකක්ද? ලිපිඩ අතරේ මොනවද කතා කරන්නේ? ट्राइग्लिसराइड, फॉस्फोलिपिड, इथी स्टेरॉइड. स्टेरॉइड එක තියෙනවා. මෙයා තමයි වැඩියක් හයිලයිට් කරන්නේ. මේවා චුට්ට කියන්නේ. විටමින් වලත් අහම A, B, D, C, E. මේ වගුණ පොඩ බලපාලක නැහැ. අපි හිතන අඩුයි ඒක. ඔතේ කියවා ගන්න චුට්ටක් විටමින් වල විටමින් තියෙන ආහාර ඌරදා රෝග. දැන් ඒකෙදි එනනම් ඔන්න අපේ ගහන පැණි රසයෙන් වැඩිම සීනි වර්ගය කියනවනේ. ඒ කතා කරලා තියෙන කාබෝහයිඩ්‍රේට් වල. කාබෝහයිඩ්‍රේට් වල මොනොසැකරයිඩ්. මේ මොනොසැකරයිඩ් වල කාබන් 6ක් කාබන් 5ක් කියලා වර්ග දෙකක් කරනවා. කාබන් 5ක් තියෙන මොනවද? අපි දන්නවා පෙන්ටෝසීන්. මේවා හෙක්සෝසීන්. මේක යටතේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ලැක්ටෝස්. කාබන් 5ක් යටතේ රයිබෝස්, ඩිऑක්සිරයිබෝස්. මේ කතා කරනකොට එතකොට මේ ඩයිසැකරයිඩ් යටතේ කතා කරන මොනවද? මෝල්ටෝස්, සුක්‍රෝස්, සෙලබියෝස්, ලැක්ටෝස්. අපි දැන් මේ දවස්වල ඔය සුක්‍රෝස් තමයි හංගලා තියෙන්නේ. එහෙම නැත්නම් සීනි කියලා ගන්න සුක්‍රෝස්. සුක්‍රෝස් මේවා තමයි අපි කන්නේ බොන්නේ. එතකොට මේ සුක්‍රෝස් තමයි අපි සාමාන්‍ය සීනි කියන්නේ. ඒවා තමයි හංගලා දැන් රුපියල් කීයද? රුපියල් ලංකාවට 85ට ගෙනල්ලා 725ට බද්දක් ගහලා 85ට 60ද ගණන් දෙන්නේ. 25ට බද්දක් ගහලා රුපියල් 220 විකුණුවා.
ලංකාවට ගේනකොට උපරිම රුපියල් 85යි 125යි. ගබඩා ගහලා තොක්කවත් එක රුපියල් ගන්න තියාන 100ක් කියලා. ඒ 110 දුන්නම 220. රවි කරුණානායකලා හංගලා කියලා කොහොම හරි කවුරු කරන ආණ්ඩු පක්ෂය හැංගුවා විපක්ෂය හැංගුවා නේද? මොකා හැංගුවත් වැඩේ ඉවරදීනේ. රවියා කියන්නත් බැව් පට්ට හොරානේ. එහෙම කියලා අපි දන්නේ නැහැ හැබැයි මම සමාජ මාධ්‍ය වල තියෙන ඒවානේ. හරි. එහෙනම් ගන්න බලන්න. අනේ දියානේ ජෛවාණුවක් කණුව හඳුන්වන්නේ කුමක්ද? දියානේ ජෛවීය පද්ධතිවල හමුවන ජෛවීය පද්ධතිවල හමුවන ජෛවීය ක්‍රියා සඳහා දායක වන ජෛවීය ක්‍රියාකාරීත්වයට බලපාන අණු ජෛවාණු වේ. ජෛවීය පද්ධතිවල හමුවන ජෛවීය දැනමද ජෛවීය පද්ධතිවල හමුවන ජෛවීය පද්ධතිවල හමුවන ජෛවීය ක්‍රියා සඳහා දායක වන නැත්නම් ක්‍රියාකාරීත්වයට බලපාන නැත්නම් දායක වන ජෛවීය ක්‍රියාකාරීත්වයට බලපාන නැත්නම් ජෛවීය ක්‍රියා සඳහා ආධාර වන නැත්නම් ක්‍රියාකාරීත්වයට බලපාන අණු ජෛවාණු මෙහෙමද අරගෙන තියෙන්නේ ජෛව පද්ධතිවල හමුවන ජෛවීය ක්‍රියා සඳහා දායක වන අණු ජෛවාණු ඒත් ඔකත් හරි ජෛවීය ක්‍රියා සඳහා දායක වන අණු ඊළඟට ජෛවාණු ලෙස හඳුන්වන
රසායනික සහජ ප්‍රධාන කාණ්ඩ 4ක්. ඒක ප්‍රධාන කාණ්ඩ 4 මොනවද? එකක් තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින්. මේ විටමින් වල තාම හතයි ගොඩක් කරලා අපේ ශරීරවල ගොඩාක් සංකූලතාවය තියෙනවනේ. දැන් අපි සාමාන්‍ය අපේ ශරීරවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ඕවා අපේ ශරීරයට ආහාර වලින් යනවා. නමුත් ඒ විටමින් කියන ඒවා ශරීරයට සුළු වශයෙන් ඕනි වෙන්නේ. ඒ විටමින් වුණාම ගොඩාක් ලෙඩ රෝග ඇති වෙනවා. අපි සලකන්නේ නැති එකක් තමයි විටමින්. අපි පලා වර්ග, මැල්ලුම් වර්ගෙම කන්න කියන්නේ. අද කාලේ නම් ගොඩක් කරලා බෙහෙත් වලින් ගන්න යන්නේ. බෙහෙත් වලින් කරනකොට මේවා පාඩම් කරනවා නම් මතක ශක්තියට පවා අපේ කම්මැලිකමට, වැඩ කරන්න බැරිකමට, තෙහෙට්ටුවට, විඩාවට ඒ එකක් තමයි උඹලගේ ශරීරේ. දැන් අපේ ළමයින්ගේව චෙක් කරන්න යන්නේ බා. හරිනම් දැන් ඔය ළමයින්ගේ ශරීරයේ විටමින් උණුතා මේව මනක හඳුනා ගන්න. ඒවා අධ්‍යාපනයට බලපාන. හරි. න්‍යෂ්ටික අම්ල. ඔයත් හරි. හැබැයි මෙතන අහන්නේ අපේ කාණ්ඩ න්‍යෂ්ටික අම්ල. න්‍යෂ්ටික අම්ල. ඒකමක් නේ. ස්වභාවිකව පවත්න පැනරසින් වැඩිම සීනි වර්ගය මොකද්ද? අපි කන්නේ නම් සුක්‍රෝස්. හැබැයි පැනරසින් වැඩිම සුක්‍රෝස් නෙවෙයි, ෆ්‍රුක්ටෝස්. මොකද්ද? ෆ්‍රුක්ටෝස්. ෆ්‍රුක්ටෝස් වල ව්‍යුහය කොයි වගේ? ෆ්‍රුක්ටෝස් ගත්තාම වෙන්න මෙහෙමනේ. නේද? ෆ්‍රුක්ටෝස් ගත්තාම ඔන්න ඔහොම. කොහොමද තියෙන්නේ? ඒකේ ඇල්ෆා බීටා ආකාර දෙකයි. හරි. ඇල්ෆා බීටා ආකාර දෙකයි. ෆ්‍රුක්ටෝස් වල තලයේ සරාශය. හැබැයි මේ දෙපැත්තේ CH2OH කාණ්ඩයක් තියෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා මෙහෙම. තලයේ පංචාශ්‍රය. මෙතන CH2OH. හරි. එයාලගේ වෙන්න මෙතන කොහොමද තියෙන්නේ? ඔර මේ පැත්තේ HOH එහෙමනේ තියෙන්නේ. අර මේ පැත්තේ වල කාබන් තියෙන්නේ මෙතනින් බලන්න 1 2 3 4 5. මෙයාගේ 1 2 3 4 5 6. එතකොට ළමයි මෙහෙම මෙයාගේ කාබන් 6ක් තියෙනවා. මෙයා කාබන් 5යි. කාබන් 6ක් තියෙන කෙනාට කියන්නේ ෆ්‍රුක්ටෝස්, පැනරසින් වැඩිම සීනි. ඒවා තියෙනවා මොනවද? දැන් ෆ්‍රුක්ටෝස් ගත්තාම පළතුරු සීනි කියන්නේ ෆ්‍රුක්ටෝස් වලට. එතකොට අපි දන්නවා මී පැණි වල වැඩියක් තියෙන ඕක නේද? මී පැණි වල වැඩියක් තියෙන ඕකනේ ෆ්‍රුක්ටෝස්. එතකොට මේ වගේම තව අණුවක් තියෙනවා. මේව දැන් රිවිෂන් වල නම් මම අන්දලා ඔක්කොම කරලා තියෙන්නේ. නේද? CH2OH. දැන් මතකද කියලා බලන්න. මේ මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවනේ. මෙයාට කියන්නේ රයිබෝස්. රයිබෝස් RNA හෙන් දායක. මෙයාට කියන්නේ මොකද්ද? ඩිऑක්සිරයිබෝස්. DNA වලට දායක. ඔව් තමයි කතාව. එහෙනම් ඊළඟට තියෙන මොකද්ද? එන ස්වභාවික පවතින පැනරසින් වැඩිම සීනි වර්ගය මොකද්ද? ෆ්‍රුක්ටෝස්. ෆ්‍රුක්ටෝස්. දැන් වල මතකද බලන්න පංචාශ්‍රයට තුනක් තියෙනවා ෆ්‍රුක්ටෝස්, රයිබෝස්, ඩිऑක්සිරයිබෝස්. ඒවා වෙන් කර හඳුනා ගන්න ඉන්න පුළුවන්. පහත් සදාන ග්ලයිකොසිලික් බන්ධන වලට උදාහරණය වන ඩයිසැකරයිඩ් වගිල්ලියයි. අල්ෆා ග්ලූකෝස් අල්ෆා 14 බන්ධනයේ තියෙන කාර්ය දානවා.
ඇල්ෆා 1 4 හැදෙන්නේ කාගේද? අපි දන්නවා මෝල්ටෝස්. හරි. කොහොමද මෝල්ටෝස් වල ඔක වෙන්නේ? උදේ පාන්දරක් පැහැදිලි කිරීම කළා. මෝල්ටෝස් කියන්නේ ඇල්ෆා ග්ලූකෝස් ධන ඇල්ෆා ග්ලූකෝස් වලින් හැදෙන්නේ. ඇල්ෆා ග්ලූකෝස් ධන ඇල්ෆා ග්ලූකෝස් වලින් තමයි හැදෙන්නේ. එතකොට එයාගේ ඔහොම හැදෙනවා කිව්වේ. දැන් ටක්ගාලා ඒවා හිතේ නැවෙන්න ඕනේ. මේ අන්දන්නේ එහෙම ඔළුවේ නැත්තම් මෙහෙම එකක් කරා කියලා මොකද තියෙන්නේ? මේ තැන් අවශ්‍ය නැහැ. 1 2 3 4 5 6. මෙයා 1 2 3 4 5 6. එතකොට මෝල්ටෝස් හැදෙන්නේ කවුද? alpha glucose ධන alpha glucose. alpha glucose ධන alpha glucose. fructose කියනවා fructose කියනවා එක එක විදිහට ලියනවා. දැන් මෙතනින් පිටවෙන ජල අණුව. ඔතනින් ජල අණුව පිට මේක සංගායන ප්‍රතික්‍රියාව. එතකොට ජල අණුව පිට වුණාම මොකද වෙන්නේ? එතන ඇති වෙනවා බන්ධනය. ඇති වෙන්නේ ග්ලයිකෝසිඩික් බන්ධනය. මොන කොසිඩික්ද ග්ලයිකෝසිඩික්? මොන ග්ලයිකෝසිඩික් බන්ධනය ඇති වෙන්නේ? ඇල්ෆා 1 4 ග්ලයිකෝසිඩික්. alpha 1 4 glycoside. alpha 1 4 glycosidic බන්ධනයක් ඇති වෙයි. එහෙනම් alpha 1 4 glycosidic බන්ධනයක් ඇති වෙන්නේ කාගේද? අන්න මෝල්ටෝස්. මෝල්ටෝස්. එහෙනම් alpha glucose වලින් මෝල්ටෝස් හැදෙනකොට alpha 1 4 glycosidic බන්ධනයක් ඇති වෙනවා. එතකොට මම මේකම තියාගෙන අනිත් පැත්ත දින්නම්කෝ. එතකොට මේ බීටා ග්ලූකෝස් එද්දි මොකද වෙන්නේ? මේතරයි මෙතරයි නෑ වෙනසක් නෑ. කොහොමත් ඔතන ග්ලූකෝස් අණුවේ හතරවෙනි එක්කෙනා කොහොමත් එකයිනේ. ඇල්ෆා වෙද්දි OH පහළින් වුණාට බීටා වෙද්දි OH උඩින්. බීටා වෙද්දි OH මාක් වෙනවද? උඩින් තියෙන්නේ. OH කාණ උඩින්. එතකොට මෙන්න මෙතනින් මෙහෙමයි ජල අණුවක් තියෙන්නේ. මෙතනින් H මෙතනින් OH. එතකොට ඔතන ග්ලයිකෝසිඩික් බන්ධනයක් ඇති වෙනවා. ඔන්න මේ ඇති වෙන විදිහට කියන්නේ බීටා 1 4. එකම ස්ථාන දෙක එකම පැත්තට තිබුණොත් දැන් දෙකම ඇල්ෆා ව්‍යුහ නෙවෙන්නේ. මේ ව්‍යුහ එක කියන්නේ බීටා ව්‍යුහය. මේකත් බීටා ව්‍යුහය. එතකොට මේකට කියන්නේ බීටා 1 4 ග්ලයිකෝසිඩික්. අයි මෙයත් බීටා අණුවක් මේකත් බීටා අණුවක්. හරි. එතකොට එයා ඔන්න ඔහොම බඳින්නේ. එයාගේ බන්ධනේ ඔන්න ඔහොම අඳින්නේ. එතකොට බීටා 1 4 ග්ලයිකෝසිඩික්. බීටා ග්ලූකෝස් එකතු වුණාම කියන්නේ යාට මොකක් කියලාද? සෙලබයෝස් කියන. සෙලබයෝස්. එහෙනම් alpha 1 4 glycosidic තියෙන්නේ කාටද? මෝල්ටෝස්. බීටා 1 4 තියෙන්නේ කාටද? සෙලබයෝස්. syllabus. protein වල කොටස් ඒ මොකද්ද බං? oxyhark what is a idea?
sucrose. එම ඩයිසැකරයිඩ් අඩංගු ස්වභාවික ප්‍රභව දෙකක්. මොනවද ස්වභාවික ප්‍රභව? සුක්‍රෝස් තියෙන ස්වභාවික ප්‍රභව උපුරු තියෙනවා. උක්දන් I beetroot. ඊළඟ තියෙනවා ඇමයිනෝ අම්ල අණුවක ව්‍යුහයේ පහත කොටස අදින්න. ඔබ කැමති ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර පෙප්ටයිඩ් බන්ධන සෑදන ආකාරය ලියන්න. මොකද්ද පුතේ? ඇමයිනෝ අම්ල අණුවක් ගත්තාම එයාගේ දර්ශීය ව්‍යුහය ඒක ප්‍රෝටීන හැදෙනකොට ප්‍රෝටීන වල තැනුම් ඒකකයේ තමයි ඇමයිනෝ අම්ල අණු. ඇමයිනෝ අම්ල අණු ගත්තාම ඇම්පොටරික් ගුණ දක්වනවා. එයා මොකක් වෙනවද? අවර්ණයි. එතකොට ඇමයිනෝ අම්ල අණුවක මැද තියෙනවා මොකද්ද? මධ්‍ය කාබන් පරමාණු. එතකොට මෙයා මෙතන H මෙතන අපි කියනවා ඇල්කයිල් R කාණ්ඩයක් තියෙන්නේ. අර මෙතන COOH එහෙම නැත්නම් කාබොක්සිලික් කොහොම ඈඩ් කරලා දෙන්න පුළුවන්. මේ පැත්තට ඇමයිනෝ කාණ්ඩය. ඕක තමයි දර්ශීය ව්‍යුහය. මේකට කියන්නේ ඇමයිනෝ කාණ්ඩය. මෙයා කාබොක්සිලික් කාණ්ඩය. මෙයා ඇල්කයිල් කාණ්ඩය. මෙතන හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා නම් එතකොට මෙන්න මෙයාට කියන්නේ මෙයා මොකද්ද? මෙයා ගත්තාම අපි කියන්නේ ඇල්ෆා කාබන්. ඇල්ෆා කාබන්. එතකොට මේ ඇල්ෆා කාබන් මේ වගේ ඇල්ෆා ඇමයිනෝ අම්ල අණු කියනවා. මොනවද? ඇල්ෆා ඇමයිනෝ අම්ල අණු කියලා කියනවා. ඇල්ෆා ඇමයිනෝ අම්ල අණු කියනවා. අර මෙතන H CH3 මෙතන තියෙන කාණ්ඩය අනුව අපි ඇමයිනෝ අම්ල වර්ගීකරණය කරනවා. සාමාන්‍ය අපි ගත්තාම මිනිස්සු ඇතුලේ ඇමයිනෝ අම්ල වල 18ක් විතර තියෙනවා. ඒවෙන් අත්‍යවශ්‍යම කියන 9ක් විතර නේ. හරි. එතකොට ඔන්න මේ ඇමයිනෝ අම්ල ගත්තාම මේක තියෙනවා ග්ලයිසින්, වැලින්, අයිසොලියුසින්, ට්‍රිප්සින් නේ. එතකොට දැන් මේ තියෙන පොදු ව්‍යුහය මේක ඇල්ෆා ඇමයිනෝ අම්ල අණු කියනවා. මෙතන H තියෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය අපි හදන්නේ මේකට ව්‍යුහය. ඊළඟට ඔබ කැමති ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර පෙප්ටයිඩ් බන්ධනයක් ඇති වන ආකාරය රූපණය කරනවා. ඔන්න පළවෙනි කොටුවේ ඕකේ රඳින තියෙන්නේ. ඇමයිනෝ අම්ල අණු ව්‍යුහය. එතකොට කැමති ඇමයිනෝ අම්ල අණුවක් නේ. ඇමයිනෝ අම්ල අණුවක් ගත්තාම කැමති එක්කනේ. මම ගන්නම්කො මෙහෙම. H මෙතන H නැත්නම් CH3 ඕනේ ගත්තා. COOH N එතකොට මේ මෙතනින් තමයි ජල අණුව යන්නේ. හරි. ජල අණුව කිව්වත් වෙනවා. ඒක සෑදී ඇති ආකාරය හින්දා තියෙන්නේ. එතකොට අපිට මේක හඳින්න ඕනේ නැහැ හොඳේ. අපිට මේක පිට වෙන කඳින්න ඕනේ නැහැ. නමුත් මම මේ පිටවන විදිය හොයන්නේ. අර ටියුබ් එක කොටුවක් අහන්නේ ඇති වී ඇති ආකාරය. ඇති වන ආකාරය නෙවෙයි. ජල අණුවක් පිට වෙනවා. ජල අණුවක් පිට වුණාම මෙන්න මෙතන තමයි බන්ධනේ. මෙතන තමයි බන්ධනේ. මේ කියන බන්ධනේ මොකද? පෙප්ටයිඩ් බන්ධනේ. peptide bandhan. Peptide bandhan.
ඊළඟට ස්වභාවික බහුආයවික කෘත්‍රිම බහුආයක අතර වෙනස්කම් දෙකක් ලියන්න. අර බහුආයවික ගත්තාම අපි කිව්වනේ තාප ස්ථාපන පහට සුක්‍රෝස් ඊට පස්සේ උක්දණු බීට්‍රූට් බහුආයවික කරානේ ඒකේ තියෙනවා මොකද්ද ස්වභාවික බහුආයවික හා කෘත්‍රිම බව වෙනස්කම් ස්වභාවිකව ඉබේ ඇති වෙන්නේ ස්වභාවික මොනවද ස්වභාවික රබර් ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ඒවා ස්වභාවික පරිසර වියෝජනය පෙට්‍රෝලියම් ගත්තාම කෘත්‍රිමව ඇති කරන්නේ සංශ්ලේෂණය කරන්නේ කෘත්‍රිමව ඒතකොට ඒවා ස්වභාවිකව දි รา පත් වෙන්නේ ඒතකොට කෘත්‍රිම ඒවා මොකද වෙන්නේ නිෂ්පාදනයේ පහසුයි බහුලව ඇති කරන්න පුළුවන් ස්වභාවිකට සාපේක්ෂව ඒ වෙනස්කම් දෙකක් නේ ස්වභාවික හා කෘත්‍රිම භාව වෙනස්කම් දෙකක් පළවෙනි එක තමයි ස්වභාවික බහු අවයව ජෛවීය වියෝජනය දක්වේ ජෛව වියෝජනය වන අතර කෘත්‍රිම බහු අවයව ජෛව වියෝජනයට ලක් නොවේ ස්වභාවික ඒවා ස්වභාවික බහු අවයව පරිසරය තුල ඉබේ නිර්මාණය වන අතර කෘත්‍රිම බහු අවයව සංශ්ලේෂණය කරයි රසායනිකව සංශ්ලේෂණය කරයි හරි හරි එහෙනම් ව්‍යුහගත එකේ දෙකක් ලිව්වා හරි තව ප්‍රශ්න දෙකක් ඉතුරු නේද අපි ඒ දෙයක් සාකච්ඡා කරලා ඉවරයක් කරලා දාමු හරි ඒකේ 10 කිව්වේ නේද 10 මොකද්ද අධික තාපය උත්තර බාහන නිෂ්පාදනයේ සුසු බහුවයක අධික තාපය උත්තර වෙනවා නම් මොකද්ද අපි දන්නවා අපි තාප ස්ථාපන බහුවය තාප සුවිකාර බහුවය තියෙනවා PVC නයිලෝන් වගේව තාප සුවිකාරය නේද PVC නයිලෝන් වගේ තාප සුවිකාර තාප ස්ථාපන බහුවයකට හොඳ උදාහරණය කවුද බේක් ලයිට් හරි මොකද බේක් ලයිට් bake like lactose අවුලක් නැහැ
අනේ ඔව් මේ දැන් මේ අකුරු වෙනසකින්වත් වෙන්න එපා ඈ. දැන් මම අකුරු ලියනවානේ. අකුරු ලියා බලලා ලියන්න නෙමෙයි. දැන් මම මේ කිව්වහම අයි ප්‍රශ්න පත්‍රය ලියන්නේ. දැන් මම මෙහෙම ලිව්වහම උඹලට කොයි හරි දැකලා හරි මොකක් හරි තියෙන්න බෑ. දැන් මේ මොහොතේ ඔය පේපර් එකේ උත්තරය ලියන්නේ බෝඩ් එකේ තියෙන එක නම් වැඩක් නෑ. නේද? හරි. එහෙනම් ඉවර කරමු නේද? කමක් නැහැනේ. ඔව් 9 දෙන්න ඕනේ. 9ට මම ලින්ක් එක දාන්නම්. දැන් 10ට කියව මොකද්ද? බේක් ලයිට් කියලා කිව්වේ. ෆීනෝල් මෙතන. මොකද? ෆීනෝල් මෙතන. නැත්තම් බේක් ලයිට්. ෆීනෝල් මෙතන. නමේට මේක ඉතුරු ටික කරලා ඉවරක් කරුනේ. අද පේපර් එකේ view එකත් ඉවර කරන්න බෑ. නමේට මේක කරලා ඉවරක් කළා දාන්න. හරි. අද මේ ගත්ත වැඩ ඉවරක් කරන්න මේ සතියේ. මේක කරලා ඉවරයක් කළා දාන්න. ඒ පේපර් කෑල්ල. හරි. දවල්ට වඩා මේ වෙලාව හොඳයි. එහෙමද? හරි ගිහින් එන්නකෝ.